සුබ දවසක් ඇග්‍රිබෝ YouTube channel එකට ඔබලා සාදරයෙන් පිළිගන්නවා. අදත් කතා කරන්න යන්නේ පාංශු ඝනත්වය සහ සවරතාව ගැන. ඒවල පාංශු ඝනත්වය හා සවරතාව ගැන අපේ පාංශු භෞතික ලක්ෂණ යටතේ ඉගෙන ගන්න. නේද? ඉතින් මුලින්ම මතක තියාගන්න ඕන දේ තමයි මේ පාඩමට එකතු වෙන්නේ. මේ සයුරතාවට මේ පාංශු ඝනත්වයට එකතු වෙන්න කලින් අපි දැනගන්න ඕන ප්‍රධානම දෙයක් තියෙනවා. හරි. පළවෙනි තමයි මෙන්න මේ රූපේ. මේ රූපේ පුළුවන් නම් ඔයාලට මේ සිද්ධාන්ත ඔක්කොම තේරෙනවා. මේ රූපේ පුළුවන් නම් ඔයාලට මේ කියන සිද්ධාන්ත ඔක්කොම තේරෙනවා. අපි ගන්නවා ඔයා දන්නවා නේද? පාංශු පස ගත්තාම නේද? පාංශු ප්‍රතිගඩක් ගත්තාම ඒකේ ඝන, ද්‍රව, වායු කියන කොටස් තුනම තියෙනවා. පාංශු ඝන ද්‍රව විදියට නේද? ඝන කොටස්. कार्बनिक द्रव्य, खनिज, पांशु, घन द्रव्य विදියට. ඊපස්සේ පාංශු වාතය වායු කොටස විදියට. ඊපස්සේ පාංශු ජලය ද්‍රව කොටස විදියට. නේද? එතන මෙන්න මේ අවස්ථා තුනම අපිට දකින්න පුළුවන් පස්සේ. අපි ඒක මෙන්න මේ රූපේ දක්වනවා. මේ රූපේ මම දක්වනවා. එතකොට මම මේ එයා කියලා දානවා. එයා ඒ කියන්නේ පාංශු වාතය. පාංශු වාතය. අර වෝටර් කියලා පෙන්නන්නේ පාංශු ජල කොටස. ඊළඟට මේ සොලිඩ් කියලා පෙන්නන්නේ පාංශු ඝන ද්‍රව්‍ය කොටස. එයා කියන්නේ පාංශු වාතය කොටස, වෝටර් කියන්නේ පාංශු ජල කොටස, සොලිඩ් කියන්නේ පාංශු ඝන ද්‍රව්‍ය කොටස. දැන් තේරෙනව නේද? පස්සේ මේ තුනම තියෙනවා. ඊට පස්සේ අපිට පුළුවන් මේවල ස්කන්ධය පෙන්වන්න. මේ එයාවල ස්කන්ධය මේ පැත්තේ ලියමු ස්කන්ධය. ඒක කියන මෑස් එක. හරි. මේ මෑස් වල m අකුර ගන්නවා අපි ස්කන්ධය පෙන්වන්න කරා. ma. ඒ කියන්නේ වායු කොටසේ ස්කන්ධය. පසේ වායු කොටසේ ස්කන්ධය. mw. මේවද? පසේ ද්‍රව කොටස නැත්නම් පාංශු ජලයේ ස්කන්ධය. ඊට පස්සේ ms පස්සේ ඝන ද්‍රව්‍ය කොටසේ ස්කන්ධය. හරි. ඊළඟට මේ ස්කන්ධය අනුව මේ පැත්ත අපි පරිමාව අනුව පරිමාව වොලියුම් කියනවා. මේ වැදගත්. මොකද මේ උඹලා නිකන් අකුරු පාඩම් කරගන්න එපා. මේ අකුරු ආය කොහොමද කියලා උඹලා දැනගන්න. හරි. හරි. ඒතර පරිමාව අනුව මම වෙනි පාඩේ ලියන්න. අපිට පුළුවන් මේ वायु कोटसे परिमाप पसे तीन वायु कोटसे परिमाप VA वलिන් දක්වන්න. VA वलिන් දක්වන්න. අපිට පුළුවන් පාංශු ජල කොටසේ පරිමාව දක්වන්න VW වලින්. අපිට පුළුවන් පාංශු ඝන කොටසේ පරිමාව දක්වන්න VS වලින්. VS වලින්. හරි. එතකොට ඔයාලට තේරුම් ගන්න ඕන අපේ කවුරුහරි අහුවොත් පස්සේ තියෙන මේ මුළු පරිමාව කොච්චරද? V total කොච්චරද? මේ ඝන ද්‍රව වායු කොටස තුනේම එකතුව කොච්චරද කියලා අපි කොහොමද හොයන්නේ? V total එක නැත්තම් මුළු පරිමාව අහුවොත් පස්සේ අපි හොයන්නේ කොහොමද? V total සමානයි මුළු පරිමාව සමානයි VA ධන VW ධන VS. මොකද මම මේ කිව්වේ? ඒ කියන්නේ කවුරු හරි වගේ අහනවා පස්සේ මුළු පරිමාව කීයද? මේක හරියම වැදගත්. මොකද මේක පාංශු ඝනත්වයේදී සයවරතාවයේදී අපිට ඉතාමත් වැදගත් වෙන කොටසක්. එතකොට මෙන්න මේ තුනේම එකතුව ළමයි අපි කියනවා VT. මේ VA, VW සහ VS කියන තුනේම එකතුව කියන්නේ මුළු පරිමාව. මුළු පරිමාව. ඉතින් අපිට ඒක දක්වන්න පුළුවන් ගණිතමය සමීකරණයකින් මෙහෙම. හරි. ඊට පස්සේ කවුරු හරි අහනවා පස්සේ මුළු ස්කන්ධය කීයද? පස්සේ මුළු ස්කන්ධය කීයද? අපිට පුළුවන් ඒක ළමයි මෙහෙම දක්වන්න. කොහොමද? මේ MT නේ. පස්සේ මුළු ස්කන්ධය. පස්සේ මුළු ස්කන්ධය. අපිට ඒක දක්වන්න පුළුවන් MT සමානයි MA ධන MW ධන MS. MS. ඒ කියන්නේ මොකද ළමයි? මේ සමීකරණය මොකද්ද? ඒ කියන්නේ කවුරු යනවා පස්සේ මුළු ස්කන්ධය කීයද? එතකොට ඒ කියන්නේ මොකද්ද? පස්සේ වාත
වාතයේ තියෙන පස්සේ අඩංගු වෙලා තියෙන වාතයේ ස්කන්ධය ධන, පස්සේ අඩංගු වෙලා තියෙන ජලයේ ස්කන්ධය ධන, පස්සේ අඩංගු ඝන ද්‍රව්‍ය කොටසේ ස්කන්ධය. එතකොට එකතුව සම්පූර්ණ එකතුව එනවා පස්සේ මුළු ස්කන්ධ. හරි. දැන් මෙන්න මේක ඉතාමත් අදක ඉස්සරහට මම මේ කතා කරන්න යන මුළු පාඩම් ටිකට. මම ඒකින්ද මෙන්න මේ රූපය අඳ ගන්නවා පොඩියට මේකට. මේ පැත්තේ ස්කන්ධය අනුව මම පෙන්නුවා මේ පැත්තේ ඒවල පරිමාව. ඔන්න මම පෙන්නුවා. මේ පැත්තේ ස්කන්ධය මේ පැත්තේ පරිමාව. හරි ඔකට කියනවා පාංශු ඝනත්වයට. ඒතර පාංශු ඝනත්වය කියන්නේ මොකද්ද? පාංශු ඝනත්වය කියන්නේ පස්වල ඒකක පරිමාවක තියෙන ස්කන්ධය. නේද? එතකොට අපිට මේ කියන්න පුළුවන් ඝනත්වය පාංශු ඝනත්වය නේද? එහෙනම් කොහොමද බලමු ඝනත්වය කියන්නේ මොකක්ද? ඝනත්වය සමානයි ස්කන්ධය විදීම පරිමාව. ස්කන්ධය කියන්නේ m එන අපි m වලින් අර්ථ දක්වනවා පරිමාවට පෙන්නනවා v වලින්. එතකොට d වලින් පෙන්නන ඝනත්වය. එතකොට ඒකක පරිමාවක තියෙන පස්වල ස්කන්ධය අපි කරන පාංශු ඝනත්වය. එතකොට ඕක යටතේ අපි ඉගෙන ගන්න ප්‍රධාන මාතෘකා දෙකක්. එකක් දෘශ්‍ය ඝනත්වය, අනිත් එක සත්ත්ව ඝනත්වය. එකක් දෘශ්‍ය ඝනත්වය, අනිත් එක සත්ත්ව ඝනත්වය. එතකොට මොකද්ද මේ දෘශ්‍ය ඝනත්වය සත්ත්ව ඝනත්වය කියලා කියන්නේ? දෘශ්‍ය ඝනත්වය සත්ත්ව ඝනත්වය කියන්නේ මොකක්ද? මම මෙතනින් බෙදන්නම්. මම මෙතන එකම අවස්ථාවේ මේ දෘශ්‍ය ඝනත්වය සත්ත්ව ඝනත්වය උගලන්ට කියලා දෙන්න. දෘශ්‍ය ඝනත්වය මේ පැත්ත අපි එකට කියනවා තමයි බල්ක් ඩෙන්සිටි එක. සත්ත්ව ඝනත්වය වෙනවා particle density. එතකොට සත්ත්ව ඝනත්වය දෘශ්‍ය ඝනත්වය වලම දෙපැත්තෙන් ලියුවා. දැන් අපි බලමු මොකක්ද මේ කියන්නේ. මේ මොකක්ද කියන්නේ. එතකොට සත්ත්ව දෘශ්‍ය ඝනත්වය කියන්නේ තමයි ඒකක පාංශු පරිමාවක තියෙන ඝන ද්‍රව්‍යන්ගේ ස්කන්ධ. ඒ කියන්නේ මොකද්ද? මාළයන් දෘශ්‍ය ඝනත්වය අපි එක පෙන්නනවා rho b වලින්. හරි rho b වලින් අපි ඒක නිරූපණය කරනවා. rho b. ඔකට දෘශ්‍ය ඝනත්වය සමානයි ඝන ද්‍රව්‍ය වල ස්කන්ධය. පාංශු ඝන ද්‍රව්‍ය වල ස්කන්ධය බෙදනවා මුළු පරිමාව. එන්න මුළු පරිමාවය බෙදනවා. ඒ කියන්නේ ඝන ද්‍රව්‍ය වල ස්කන්ධය මොකද්ද? ms බෙදනවා මුළු පරිමාව vt. හරි. ඒකට ms බෙදීම vt කියන්නේ දෘශ්‍ය ඝනත්වය. ඒ කියන්නේ ඝන ද්‍රව්‍ය වල ස්කන්ධය බෙදනවා. පාංශු ඝන ද්‍රව්‍ය වල තියෙනවනේ නේද? මේ සොලිඩ් මේ පේනව නේද? මේක මේ පාංශු ඝන ද්‍රව්‍ය වල ස්කන්ධය බෙදනවා මුළු පරිමාව. මුළු පරිමාව කියන්නේ මොකද්ද? මුළු පරිමාව කියන්නේ මොකද්ද? මෙතන කියනවා මුළු පරිමාව කියන්නේ v total නේ. කලින් කතා කරන්නේ v total කියන්නේ va ධන vw ධන vs. ඒ කියන්නේ පාංශු වායු කොටසේ පරිමාව ධන පාංශු ද්‍රව කොටසේ පරිමාව නැත්නම් පාංශු ජල කොටසේ පරිමාව ධන පාංශු ඝන කොටසේ පරිමාව. ඒක තමයි මේ vt කියලා පෙන්නන්නේ. සත්ත්ව ඝනත්වය කියන ළමයි
සත්ත්ව ඝනත්වය. සත්ත්ව ඝනත්වය කියන්නේ ඒකක ඝන ද්‍රව පරිමාවක තියෙන ඝන ද්‍රවවල ස්කන්ධ. ඒකක ඝන ද්‍රව පරිමාවක තියෙන ඝන ද්‍රවවල ස්කන්ධ. සත්ත්ව ඝනත්වය කියන්නේ ඝන ද්‍රවවල ස්කන්ධය බෙදනවා ඝන ද්‍රවවල පරිමාව. ඔන්න ඔතනයි වෙනස් වෙන්නේ. ඝන ද්‍රවවල පරිමාව. ඝන ද්‍රවවල ස්කන්ධය බෙදනවා ඝන ද්‍රවවල පරිමාව. ඒ කියන්නේ මොකද්ද? ඝන ද්‍රවවල ස්කන්ධය මොකද්ද? ms. නේද? මේ රූප මතක තියාගන්න. ms බෙදනවා vs වලින්. ඝන ද්‍රවවල පරිමාව. හරි. ඊට සත්ත්ව ඝනත්වය දෘශ්‍ය ඝනත්වය දෙකම තියෙනවා. දැන් පොඩි ගානක් හදමු. පළවෙනි එක බලන්න දෘශ්‍ය ඝනත්වය. දෘශ්‍ය ඝනත්වයේ ඝන ද්‍රවවල ස්කන්ධය අපි දෙනවා. ඝන ද්‍රවවල ස්කන්ධය දෙනවා 21.6 ග්‍රෑම්. හරි 21.6 ග්‍රෑම්. ඊළඟට මුළු පරිමාව දෙනවා. පස්සේ මුළු පරිමාව 17.7 ඝන සෙන්ටිමීටර. 17.7 ඝන සෙන්ටිමීටර. දැන් බලන්න කොච්චර දෘශ්‍ය ඝනත්වය. උත්තරය හදලා බලුවාම ඒ කියන්නේ 21.6 ග්‍රෑම් බෙදන්න 17.7 ඝන සෙන්ටිමීටර වලින්. උත්තරයට උත්තරය එනවා 1.22 ග්‍රෑම් ඝන සෙන්ටිමීටරයට. 1.22 ග්‍රෑම් ඝන සෙන්ටිමීටරයට. ඊළඟට බලන්න සත්ත්ව ඝනත්වය ගන්න. සත්ත්ව ඝනත්වය මම දෙන්නේ මේ ස්කන්ධයම. මේ ඝන ද්‍රව්‍ය ස්කන්ධයම. ඒ කියන්නේ 21.6යි ඝන ද්‍රව්‍ය ස්කන්ධය පරිමාවය වෙන සත්ත්ව ඝනත්වයේදී පරිමාවම දෙනවා 8යි. මේකම පස් සාම්පලයක එකම ස්කන්ධයක් ගත්තේ. එතකොට එකම ස්කන්ධය කොහොමද ඝන ද්‍රවවල එකම ස්කන්ධයේ පස් සාම්පල එකම ස්කන්ධයේ දෘශ්‍ය ඝනත්වය සත්ත්ව ඝනත්වය වෙනස් වෙන ආකාරය තමයි අපි කතා කරන්නේ. හරි. එතකොට මේක උත්තරය බලන්න. මේකේ හදන්න 21.6 ග්‍රෑම් බෙදන්න 8යි ඝන සෙන්ටිමීටර. වාට එතකොට උත්තරේ හදලා බලන්න. 21.6 බෙදන්න 8යි ඝන සෙන්ටිමීටර. එතකොට ඔයාලට වෙන්න ඕන උත්තරේ ඔයාලට එන්න ඕන 2.7 ග්‍රෑම් ඝන සෙන්ටිමීටරයට. නේද? 2.7 ග්‍රෑම් ඝන සෙන්ටිමීටරයට. හරි. දැන් ඔයාලා බලන්න වෙති ඇයි එකම පස් සාම්පලයක් අරගත්ත එකම ඝන ද්‍රවවල ස්කන්ධය ගත්තේ. හැබැයි මේවල මේ අගයන් වෙනස් වුණේ මොකද? නේද? කොහොමද වෙනස් වුණේ? මට මෙතන මේ සත්ත්ව ඝනත්වවල මේ නිරූපණය කරන රූපේ මේ අක්ෂරය නේද? නිරූපණය කරන ආකාරය දෙන්න බැරුණා. ඒක රෝ p. ඒ කියන්නේ මේකේ පෙර මොකද්ද? පාටිකල් ඩෙන්සිටි කියන එක තමයි පෙන්නන්නේ. රෝ p. හරි. දැන් මේක බලන්න. ඔයා හිතනවාද ඇයි මේ එකම පස් සාම්පලයේ එකම ඝන ද්‍රවවල ස්කන්ධයක් ගත්තාම අපි මේ ඝන ද්‍රවවල ස්කන්ධය එකම ගත්තා. හැබැයි කොහොමද මේ දෘශ්‍ය ඝනත්වය සත්ත්ව ඝනත්වය වෙනස් වෙන්නේ? හේතුව මොකද්ද? හේතුව තමයි මේකේ ළමයි අපි සලකනවා VA, VW හා VS. ඒ කියන්නේ පස්සේ වායු වල පරිමාව, පාංශු ද්‍රව කොටසේ පරිමාව සහ පාංශු ඝන ද්‍රවවල පරිමාව කියන කොටස් තුනම. නේද? කියන්නේ මුළු පරිමාව කියන්නේ මේ තුනමයි ඒක. එතකොට මේ තුනම බලන්න. හැබැයි අපි සත්ත්ව ඝනත්වය ගත්තාම ළමයි සලකන්නේ
පස්සේ තියෙන ගණ්ඩාව වල පරිමාව විතරයි. නේද? එතකොට මේ VS තියෙනනේ. තොර ගණ්ඩාව වල පරිමාව විතරයි. එතකොට එකම ගණ්ඩාව වල ස්කන්ධයක් ගත්තත් මේ මුළු පරිමාව මෙතන විශාල අගයක්. එතකොට ඔයාලට අවසානයේ උත්තරේ එන්නේ කුඩා අගයක්. හැබැයි මේකේ ඊට වඩා නේද මුළු පරිමාවට වඩා අඩු වෙන්න එපයි මේ ගණ්ඩාව වල පරිමාව නේද? ඒ හින්දා අපිට මේ VS වලට මුළු පරිමාවට වඩා අඩු අගයක් ඒ හින්දා සාපේක්ෂව වැඩි සත්ත්ව ඝනත්වයක් එනවා. ඔන්න ඕක මතක තියාගන්න. කවුරුහරි ඇහුවොත් ඇයි දෘශ්‍ය ඝනත්වය හැමතිස්සෙම එක් පස් සාම්පලයක් ගත්තාම සත්සාම්පලයේ සත්ත්ව ඝනත්වයට වඩා දෘශ්‍ය ඝනත්වය අඩු ඇයි කියලා කවුරුහරි ඇහුවොත් ඔයාලට මේක කියන්න පුළුවන්. හරි ඊළඟට අපි යමු මේ දෘශ්‍ය ඝනත්වය වැදගත් වෙන්නේ කියලා බලන්න. නේද? දෘශ්‍ය ඝනත්වයයි අපි ඉගෙන ගන්න. මේක ඉතාමත් වැදගත් සාධකයක්. දෘශ්‍ය ඝනත්වයෙන් අපිට පුළුවන් මේ පස කොච්චර තද වෙලාද කියලා යම්කිසි දැනුමක් ලබා. ඒ කියන්නේ දෘශ්‍ය ඝනත්වය වැඩි වෙනවා කියන්නේ මොකද්ද ළමයි? දැන් මේවා අයින් කරන්නකො. නේද? දෘශ්‍ය ඝනත්වය වැඩි වෙනවා. දෘශ්‍ය ඝනත්වය වැඩි වෙනවා. දෘශ්‍ය ඝනත්වය වැඩි වෙනවා කියන්නේ මොකද්ද? දෘශ්‍ය ඝනත්වය වැඩි වෙන්න නම් මෙන්න මේ ඒකක පරිමාවක තියෙන එක්කෝ ගණ්ඩාවල ස්කන්ධය හැද යනවා. නේද? නැත්නම් ගණ්ඩාවල ස්කන්ධය අඩංගු පරිමාව මුළු පරිමාව අඩු වෙනවා. නේද? ඉතින් අපි හිතන්නේ ඒ කියන්නේ එක තැනක මෙහා එකක් ගත්තාම දැන් මේ පස් සාම්පලයක මේ පස්සාංශු ඉතාමත් තදින් හැදෙලා තියෙනවා. කියන මොකද්ද? පස්සාංශු සුසංහනය වෙලා. ඒ කියන කම්පැක්ට් වෙලා. හරි. එතකොට මොකද වෙන්නේ? එතකොට අපිට ගත්තාම ඒකක පස් පරිමාවක තියෙන අපිට කියන ගණ්ඩාවල ස්කන්ධයක් වැඩි වෙනවා. නේද? ගණ්ඩාවල ස්කන්ධය වැඩි. ඒ වගේම අපි ගත්තාම ලිහිල් පසක් ගත්තාම නේද? පාංශු අවකාශ ප්‍රමාණය වැඩි. නේද? ඒ වගේම ගණ්ඩාව ප්‍රමාණය අපි ගත්තාම අඩුයි. මොකද අවකාශය වැඩි. ඒ හින්දා අපිට හම්බ වෙනවා දෘශ්‍ය ඝනත්වය අඩු පසක්. එතකොට පාංශු සුසංහනය ගැන මේ දෘශ්‍ය ඝනත්වයෙන් අපිට කියන්න පුළුවන්. ඒ කියන්නේ දෘශ්‍ය ඝනත්වය වැඩි වෙන්න පාංශ සුසංහනය වෙලා තද වෙලා තියෙනවා. ඊළඟට අපිට කියන්න පුළුවන් පස්සේ ලබාගත හැකි ජල ප්‍රමාණය නැත්නම් පස්සේ ජලය රඳවා ගැනීමේ ධාරිතාව ගැන. හරි. ඒ වගේම පස්සේ සෛවරතාව ගැන. ඒ වගේම මුල් වැඩිම ඇති ප්‍රතිරෝධය ගැන. මේවා ගැන අපිට මේ දෘශ්‍ය ඝනත්වයෙන් කතා කරන්න පුළුවන්. දෘශ්‍ය ඝනත්වයෙන් ඒ දේවල් ගැන අපිට කතා කරන්න පුළුවන්. අපි යන් දැන් ගානක් හදා. මම දෘශ්‍ය ඝනත්වයෙන් ගාන හදන්නේ. දෘශ්‍ය ඝනත්වයෙන් ගාන හදා. පළවෙනි ප්‍රශ්නේ බලන්න ළමයි. පළවෙනි ප්‍රශ්නය. ඒතර මේක අපිට කියලා තියෙනවා භූමියෙන් නොවෙනස්ව ගන්නා ලද පාංශු රියදයක පරිමාව. මේ දෘශ්‍ය ඝනත්ව ප්‍රශ්නයන්නේ. අපන් එලිම නිරූපණයක නක්ෂත්‍ර දාන OB කියන්නේ දෘශ්‍ය ඝනත්වය. එතකොට MS ගණ්ඩාවල ස්කන්ධ බෙදීම VT මුළු පරිමාව තමයි දෘශ්‍ය ඝනත්වය. එතකොට භූමියෙන් නොවෙනස්ව. ඇයි මේ නොවෙනස්ව ගන්නවා කියන්නේ? නොවෙනස්ව ගන්නවා. මේ මොකද්ද මේකේ තේරුම? මෙහෙමයි. ඔයා හිතන්න අපි පස් සාම්පලයක් ගද්දි ඒ පස් සාම්පලයට බාධා ඇතුවම ඒ කියන්නේ පස් සාම්පලේ ව්‍යුහ වෙනස් කරොත් මොකද වෙන්නේ? ඒ පස්සේ අවකාශ ප්‍රමාණය වෙනස් වෙනවා නේද? අවකාශ ප්‍රමාණය වෙනස් වෙනවා. ඒ කියන්නේ පස්සේ සෛවරතාව වෙනස් වෙනවා. ඒ වගේම අපි පස්සට කාබනික ද්‍රව්‍ය දැම්මොත් මොකද වෙන්නේ? ඒකේ අවකාශ ප්‍රමාණය වැඩි වෙනවා. වැඩි වෙන්නේ කොහොමද? කාබනික ද්‍රව්‍ය දැම්මහම පාංශු සමාහාර හදනවා නේද? ඔයා දන්න බන්ධනකාරක වලින් බැඳිලා සමාහාර හදනවා. එතන මේ සමාහාර හදනවත් එක්කම පස්සේ අවකාශ ප්‍රමාණය ඉහළ යනවා. ඉතින් හිතන්න අපි දැන් පස් සාම්පලයක් ගත්තී පස්සේ ව්‍යුහය විනාශ කරනවා නැත්නම් පස්සට බාධාවක් කරනවා. එතකොට මොකද වෙන්නේ? ඔයා දන්න මේ V total කියන්නේ VA ධන VW ධන VS. අපිට ගණ්ඩාව ප්‍රමාණය වෙනස් කරගන්න පුළුවන්ද? අපි මොකක් හරි බාධාවක් කරගුවම බෑ. හැබැයි
මේ අවකාශ නේද? අවකාශ වල තමයි මේ වාතය තියෙන්නේ. අවකාශ වල තමයි මේ ජලය තියෙන්නේ. පස්සේ අවකාශ වල තමයි මේ වාතය තියෙන්නේ. පස්සේ අවකාශ වල තමයි මේ ජලය තියෙන්නේ. එතකොට මේගොල්ලෝ මේ අවකාශ ප්‍රමාණය නේද? මේවා වෙනස්. මේ අවකාශ ප්‍රමාණය වෙනස්. එතකොට අවකාශ ප්‍රමාණය වෙනස් වුණාම මොකක්ද වෙන්නේ? අවකාශ ප්‍රමාණය වෙනස් වුණාම මෙන්න මේකට මුළු පරිමාවට බලපාන්න පුළුවන්. එතකොට මේක නිසා නේද? අපි මොකක් හරි හිතන්න බිම්සක සීම කරා කියලා. බිම්සක සීම කරපෙන්ද සායවරතාව වැඩි වෙනවා. සායවරතාව වැඩි වෙනවා. එතකොට එන්න මේ කියන අවකාශ ප්‍රමාණය වැඩි වෙනවා. අවකාශ ප්‍රමාණය වැඩි වෙනකොට නේද? පාංශු වාත්‍ය තියාගන්න පුළුවන් අවකාශ ප්‍රමාණය වැඩි වෙනවා. එතකොට මේ VT කියන අගය VT කියන අගය වෙනස් වෙනවා. VT කියන අගය වෙනස් වෙනවා. දැන් බිම්සක සීම මම උදාහරණයක් ගන්නම්කො නේද? බිම්සක සීමෙදිත් අපි කරන්නේ බාධා කිරීමන්නේ. එතකොට මොකද වෙන්නේ? සායවරතාව වැඩි වෙනවා. සායවරතාව වැඩි වෙනවා නේ. බිම්සක සීමෙන් පස්සේ අවකාශ ප්‍රමාණය වැඩි වෙනවා. එතකොට මේ මුළු පරිමාව වෙනස් වෙනවා. මුළු පරිමාව වෙනස් වුණාම මොකද වෙන්නේ? මුළු පරිමාව වෙනස් වුණාම අවසානයේ අඩු දුෂ්කර ඝනත්වයක් එනවා. දුෂ්කර ඝනත්වයක්. එන්න. අඩු දුෂ්කර ඝනත්වයක් එනවා. ඉතින් මේ බිම්සක සීම කරාම වෙන්නේ මෙන්න මේ වගේ අඩු දුෂ්කර ඝනත්වයක් එන්න පුළුවන්. ඉතින් ඒ හේතුව තමයි ළමයි අපි බාධා නොවුණු පස්නියදයක් ගන්න. මොකද අපිට ඕනේ මේ පස් සාම්පලයේ ඇත්ත දුෂ්කර ඝනත්වය බලන්න. එහෙම නැතුව මේ පස් සාම්පලය වෙනස් කරාට පස්සේ දුෂ්කර ඝනත්වයට වැඩක් නැහැ. ඒකට පස් සාම්පලයේ තියෙන ඇත්ත දුෂ්කර ඝනත්වය බලන්න අපිට ඕන. ඒ හින්දා තමයි අපි නොවැරස්ස පස් සාම්පලයක් ගන්න. මේකට අපි භාවිත කරන එක ගැලනයිස්ඩ් සිලින්ඩරයක් මේ වගේ ලීයක් තියලා පසට ගිල්ලනවා මිටියකින් තට්ටු කරලා හිමීට තට්ටු කරලා. නැත්නම් අපිට තියෙනවා තව එකක් කෝ සාම්පල්. එනක ළමයි මෙන්න මේකෙන් අපිට පුළුවන් කෝ සාම්පල් මේකෙන් පුළුවන් අපිට මේ බාධා නොවුණු පස්නියදයක් ගන්න. ඊළඟට මේ ප්‍රශ්නේ පළවෙනි ප්‍රශ්නේ තව වැදගත් දෙයක් තියෙනවා. මොකද්ද? හොඳට කියවන්න. භූමියේ නොවෙනස්ව ගන්නා ලද පාංශු නියතයක පරිමාව ඝන සෙන්ටිමීටර් 300 අල්ලු නියත බරක් ලැබෙන තුරු උඳුනක වියලු පස යම් බර 420 ග්‍රෑම්ලු. ඒ ප්‍රශ්නයේදී බර 420 ග්‍රෑම්. ඒ කියන්නේ මොකද්ද? ඔන්න නේද? ඔයා දන්නා පාංශු අවන්නික තියෙනවා. පාංශු අවන්නික. සොයිල් අවන්නිකක් තියෙනවා. මේ සොයිල් අවන්නිකේ මොකද කරන්නේ? අපි සාම්පල උඳුනේ වියලීම කරන්නේ. උඳුනේ වියලීම. ඊළඟට තැටි තියෙනවානේ. ඒ තැටි උඩ ඔන්න මම පස් සාම්පලේ තියෙනවා. පස් සාම්පලේ තියලා මම පළවෙනි සැරේට බලද්දී මේක ස්කන්ධය. අපි සාමාන්‍ය දුෂ්කර ඝනත්වයක් එකක් බලද්දී පැය 48ක වගේ කාලයක් තියෙනවා මේක සම්පූර්ණ ජලය ඉවත් වෙලා යනවා. අපි බලද්දී පළවෙනිට මම ඔන්න එළියට අරන් බලනවා මෙයාගේ ස්කන්ධය බලනවා. ස්කන්ධය බැලුවට පස්සේ පළවෙනි අවස්ථාවේ මෙයාගේ ස්කන්ධය මේ පාංශුයේ ස්කන්ධය 450 ග්‍රෑම්. 450 ග්‍රෑම්. ආයෙත් මම මෙයා දානවා පාංශු උඳුනේ තුරට සොයිල් ලවන්න එක තුරට. ආයෙත් තරම් බලන්න මෙයාගේ ස්කන්ධය කොහොමද කියලා. ආයෙත් තරම් බලන්න මෙයාගේ ස්කන්ධය කොහොමද කියලා. ඒ අවස්ථාවේ ස්කන්ධය 420 ග්‍රෑම්. ඔන්න වෙනස් වෙලා නේ. වෙනස් වෙලා කියන්නේ මොකද්ද? මෙයාගේ තව දුරටත් ජලය තිබිලා නේද? ඉවත් වෙලා ජලය ඉවත් වෙලා. ජලය තිබුණා මේ අවස්ථාවේ ජලය තිබ්බා. අයිසරයක් අපි ෆෝර්මුලට දාලා මේක උෂ්ණත්වය වැඩි කරද්දී 105 සෙල්සියස් නේ. එතකොට මොකද වෙන්නේ? මේ ජලය ඉවත් වෙලා ඒ හින්දා මේකේ ස්කන්ධය අඩු වෙනවා. ආයෙත් අපි අවස්ථාවක් මේක මෙහෙම දානවා පාංශු උඳුනට දාලා ආයිසරයක් අපි අරන් බලන්න මෙයාගේ ස්කන්ධය. එතකොට ඒ අවස්ථාවේ යාට ස්කන්ධය 420 ග්‍රෑම්. ආයෙත් දානවා ආයෙත් අරන් බලනවා දැන් කොච්චර ස්කන්ධයද තියෙන්නේ. එතකොට යාට එනවා ස්කන්ධය මොකද? 420 ග්‍රෑම්. මේකෙන් මොකක්ද කියන්නේ? ඇයි මෙහෙම නියතක් ගන්න ආවේ? මේ නියතක් ගන්න ආවේ තව දුරටත් මේක ඉවත් වෙලා යන ජලය නැහැ. ඒ හින්දා අපි කියනවා නියත ස්කන්ධයක් කරා වහම මේක අපි ගන්න උඳුනේ වියලු පස් ඛණ්ඩය කියලා. උඳුනේ වියලු පස් ඛණ්ඩය කියලා. ඒතකොට වැදගත්ම දේ තමයි ළමයි මේකත් දැනගන්න
වැදගත්ම දේ තමයි අපි දුෂ්ට ඝනත්වය සත්ත්ව ඝනත්වය හොයද්දී සත්ත්ව ඝනත්වය හොයද්දී මේ ms නැත්තම් මේ ඝන ද්‍රව්‍ය ස්කන්ධයට උදාහරණ මේ උඳුනේ වියලු පස්වල ස්කන්ධය. උඳුනේ වියලු පසේ ස්කන්ධය තමයි මේ ms විදියට ගන්න. හොඳට මතක තියාගන්න. ඒ පස්වල ස්කන්ධය මේ උඳුනේ වියලු පසේ ස්කන්ධය තමයි මේ ms විදියට අපි සලකන්නේ. හරි. දැන් පළවෙනි ප්‍රශ්න බලන්න. පරිමාව අපිට දීලා තියෙනවා කීයද 300 ඝන සෙන්ටිමීටර්ලු. ඊට පස්සේ අපිට දීලා තියෙනවා නියදිය බර ග්‍රෑම් 420යි. එතකොට උදුනක වියලුවට පස්සේ ඒකේ බර ග්‍රෑම් 420යි. ඒ කියන්නේ මොකද්ද ms නේ. උදුනේ වියලුව පස ස්කන්ධ සමානයි ms. අපි එහෙම තමයි ගන්න. එතකොට මුළු පරිමාව දීලා තියෙනනේ 300යි. නේද? එතකොට ඔයා හදන්න පාදල බලන්න. එතකොට අර උත්තරේ එන්න ඕන 1.4යි. නේද? 1.4යි. 1.4යි. ඒ කියන්නේ ඉතින් මේක බෙදුවාම මේ 420 බෙදන 300. උත්තරේ එනවා 1.4යි. මේක තමයි උත්තර. හරිම සරල. මේකේ පොඩි ගණිත කර්ම තියෙනවා. ඔන්න ඒ ප්‍රශ්නේ හරි. ඔය වගේම ප්‍රශ්නයක් මම නැත් කතා කරා. තව එකක් බලන්න. හැබැයි මේක පොඩි වෙනසක් තියෙනවා. දෙවෙනි ප්‍රශ්නේ. දෙවෙනි ප්‍රශ්නේ. බලන්න ශිෂ්‍යයෙක් ශේෂ්ත්‍රයෙන් බාධා නොවූ පස් සාම්පලයක් ලබා ගැනීම සිලින්ඩරයක් විතරකටලු. මම මේ කියපු කතාවමයි තියෙන්නේ. මෙම සිලින්ඩරයේ හරස්කඩ වර්ගඵලය 30යි. මේ වගේ එකක් දුන්නාම මොකද කරන්න ඕන? මුලින්ම රූපයක් ඇඳ ගන්න. ඔන්න සිලින්ඩරයක් දුන්නලු. ඒ සිලින්ඩරයෙන් ගත්තු පස් සාම්පලයක්. එතකොට ඒ සිලින්ඩරයේ හරස්කඩ වර්ගඵලය ගත්තාම 30යි වර්ග සෙන්ටිමීටර්ලු. එතකොට ඊට පස්සේ කියනවා සිලින්ඩරයට එකතු කරගත් පස් සාම්පලයේ උස සෙන්ටිමීටර් 10යි. सेंटीमीटर 10 මම මේ පේපරේ දාලා තියෙන ඩිස්ක්‍රිප්ෂන් එක උඹලට ගන්න පුළුවන්. හරි. එතකොට මේ පස් සාම්පලයේ තියෙන මේ පස් සාම්පලයේ උස කියනවා සෙන්ටිමීටර් 10යි. එතකොට අපෙන් අහනවා නියත බරක් නේද? නියත බරක් තුරුළු උදුනේ වියලුවට පස්සේ එක පස් සාම්පලයේ බර අයිත ප්‍රදේශ තියෙනවා ග්‍රෑම් 420. ග්‍රෑම් 420. ඒ කියන්නේ මොකද්ද? ms නේද? මම කිව්වා උඳුනේ වියලු පසේ ස්කන්ධය සමානයි ms. එහෙම තමයි අපි පරීක්ෂණ වලදී ගන්න. එතකොට පස් සාම්පල දුෂ්ට ඝනත්වය ගන්න. එහෙනම් හදන්න. උඳුනේ වියලු පස්වල ස්කන්ධය තියෙනවා. හරි. ඒක 420යි ග්‍රෑම්. හැබැයි අපිට පරිමාව දීලා නැහැ. කොහොමද පරිමාව ගන්නෙ? පරිමාව දීලා නැහැ. අපිට දීලා තියෙනවා නේද හරස්කඩ වර්ගඵලය සහ උස පස් සාම්පලය. එන පරිමාව ගමු. පරිමාවට නේද? පරිමාව සමානයි හරස්කඩ වර්ගඵලය වැඩි උස නේද? ඔව්. හරස්කඩ වර්ගඵලය උස. අපිට මෙහෙම ගන්න පුළුවන්. මේක හරස්කඩ වර්ගඵලය මේ ගණනයේ සිලින්ඩරේ වෙනස් වෙන හැටි හින්දා. උඩට යන කම ඔය විදිහට තියෙනවා. එතකොට මේකේ හරස්කඩ වර්ගඵලය අපි ගන්නවා දීලා තියෙනවා නේද 30යි වර්ග සෙන්ටිමීටර්. උස දීලා තියෙනවා 10යි. අවසානයට එනවා 300යි ඝන සෙන්ටිමීටර්. 300යි ඝන සෙන්ටිමීටර්. අපි දැන් අර පරිමාණය වෙලා තියෙන්නේ 300යි ඝන සෙන්ටිමීටර්. උත්තරේ කලින් එකම නේද? 1යි 130ට 4යි. කලින් එකම නේද? ඔව් කලින් එකම තමයි. හැබැයි වෙනස තියෙන අපිට පරිමාව දෙලින්ම දුන්නේ. මේ වගේ එකක් දෙන්න පුළුවන්. හරි. ඊළඟට අපි මම ඊළඟ ප්‍රශ්නේ කරන්නේ ඊළඟට අපි යන්නේ සයිවරතාවට. පස්සේ
සයිවරතාවට. මේකෙන් අපේ පාංශු ඝනත්වය පාඩ ඉවරයි. එතකොට පාංශු ඝනත්වය මම ඉතුරු ප්‍රශ්න ටික උගලන්ට දෙන්නම්. ඔයගොල්ලෝ තනියම ගෙදරදී උත්සාහ කරලා බලන්න. ඔයාලට කොහොමද මේ ප්‍රශ්න කොයිතරම් දුරට කරන්න පුළුවන්ද නේ. එතකොට මොකක් හරි ප්‍රශ්නයක් තිබ්බොත් ඔයාලට පුළුවන් මේ ප්‍රශ්න අංකෙ මොකක් හරි තේරෙන්නේ නැත්නම් තියෙනවා නම් ඔයාලට පුළුවන් පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. එතකොට අපේ දැන් මේ පාංශු ඝනත්වය යටතේ දෘශ්‍ය ඝනත්වය, සත්‍ය ඝනත්වය කියන කොටස් දෙකම අපි කතා කරා. ඒ වලින් ප්‍රශ්නත් කතා කරා. ඒ වගේම වැදගත් කොටසක් තමයි අපි ඊළඟට කතා කරන්නේ. අපි ඊළඟ වීඩියෝ එකෙන් පාංශු සයිවරතාව. ඒතකොට හැමෝටම මම ඉල්ලනවා මේ පාඩමත් එක්කත් එක්ක අහුවෙන්න කියලා. හැමෝටම සුබ දවසක්.